සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම ආයුවැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගම්වල ගෑනු කවදාවත් ඉන්න තැනින් ගොඩ ගන්න බෑ. නූගත්කම දුප්පත්කම කවදාවත් ගොඩ ගන්න බෑ. ණයක් ගත්තොත් ගෙවන එකක් නෑ. හැමදාම ඉතින් ඔය ඉන්න තැනීම තමයි කවදාවත් ඉන්න තැනින් ආයි අඩියක්වත් ගොඩ ගන්න පුළුවන් කමක් නෑ. ඔහොම කියපු කතාව බංගලදේශයේ මහාචාර්ය මොහොමඩ් යූනිස් වෙනස් කළා. ග්‍රාමීය කාන්තාව ව්‍යවසායකයන් බවට පත් කරන්න පුළුවන් කියලා බැහැයි කියලා කියපු වැඩේ කරලා පෙන්නවා ඔය මයික්‍රෝ ඉකොනොමි කියන සංකල්පය පාවිච්චි කළා. ඒ අනුව ග්‍රාමීණ ව්‍යාපාරයේ බංගලදේශ ඉතාම සාර්ථක වුණා. ග්‍රාමීය කාන්තාවන් ව්‍යවසායිකාවන් බවට පත් වුණා. ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව, ණය ගෙවීමේ ශක්තියතාව ඔවුන් වැඩි කියලා පෙන්නවා. ඒ නිසා මහාචාර්ය මොහොමඩ් යූසුෆ් නොබෙල් සාමත්‍යාගය පවා ලබන්න සුදුසුකම් ලැබුවා. නොබෙල් සාමත්‍යාගය දෙද්දී නොබෙල් කමිටුව කියා හිටියේ ලෝකේ සාමය පවතින නම් ආර්ථික ශක්තිය තියෙන්න ඕනේ. ඒ නිසායි නොබෙල් සාමත්‍යාගයට නම යෝජනා කරන මහාචාර්ය මොහොමඩ් යූසුෆ්ට කියලා. ඒ බංගලදේශේ. ඉන්දියාවට ආවම හඳට රොකට් යවන්න බෑ. ඒව කරන්න පුළුවන් රුසියාවට ඇමරිකාවට විතරයි කියලා කියපු කාලෙක ඉන්දියාවට පුළුවන් හඳට රොකට් යවන්න මිසයිල තාක්ෂණය ගුවන් යානා තාක්ෂණය අපිට පුළුවන් කියන දේ බැහැයි කියපු දේ කරන්න පුළුවන් කියලා පෙන්නවා ආචාර්ය අබ්දුල් කලාම් වගේ මිනිස්සු. ඔහුට මිසයිල මිනිසා කියලා කිව්වේ ඒ නිසා. රටකට උගත්තු ඕන වෙන්නේ බෑ කියන දේවල් කරන හැටි යෝජනා කරන්න. බෑ කියන හැටි බෑ කියලාම කියනවා නම් ඒකට උගත්තු ඕනේ නෑ. ඒක ඉතින් ඔය අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් කියන්න පුළුවන් මේක කරන්න බෑ කියලානේ. රටකට උගත්තු ඕන වෙන්නේ බෑයි කියන දේවල් කරන්න පුළුවන් විදිය පර්යේෂණ කරලා හොයලා බලලා සමාජයට කියන උදවිය. එහෙම උදවිය රටට වාසනාවක්. අපිට එහෙම උදවිය හිටියා. ඛනිජ තෙල් වලින් පමණයි බලශක්තිය නිෂ්පාදනය කරන්න ඕනි කියලා ලෝකෙ එහෙම 50 ගණන් වල 60 ගණන් වල රැල්ලක් යද්දී ආචාර්ය විමල සුරේන්ද්‍රයන් කොහොමද වතුරෙන් විදුලිය නිපදවන්නේ කියලා කරලා පෙන්නුවා. ඒ වගේම මහාචාර්ය සේනක බිබිල්ලේ ඖෂධ ප්‍රතිපත්තියක් හැදුවා. වර්තමානට ගත්තොත් ඊයේ තීරණයට ආපු මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ වගේ උදවිය රටට වාසනාවක්. රටකට ඕන කරන්නේ නෑ කියන දේ බෑම දාසලා නෙවෙයි. නෑ කියනගේ බෑම දාසලා එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. ඕනේ කොහොම හරි කාර්ය කරවනලා. බලමු පුවත්පත්වල මොනවද මේකට අදාළ කතා තියෙන්නේ කියලා. 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා බදාදා දවසේ ජාතික පුවත්පත්වල සිරස්වල අතරින් අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලය වීවගා වෙනුවෙන් මහකන්නයට පමණක් රසායනික පලිබෝධනාශක. රාජ්‍ය මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ කියයි සාලි කුමාර ගුණසේකරයි ප්‍රධාන සිරස්වලය අද අරුණ පුවත්පතට වාර්තා කරන්නේ. මෙවර මහකන්නයට පමණක් වීවගා වෙනුවෙන් රසායනික පලිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ අනුව අඩු සැරකින් යුත් වල්නාශක ක්‍රමිනාශක සහ පලිබෝධනාශක යම් ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් කිහිපයකට නිර්දේශ ලබා දුන් බව ඔහු කියනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ඉක්මනින්ම ලබා ගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කළා. මේ පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහුත් කියා තිබෙනවා අරුණ පුවත්පතට අවශ්‍යතාවය මත පදනම්ව සුළු ප්‍රමාණයකින් පමණක් ගෙන්වීමට කටයුතු කරන බව. රටේ කාබනික වගාව කරගෙන යද්දී යම් විශාල හානියක් සිදු වුණොත් එය පාලනය කිරීමට ප්‍රයෝජනයට ගැනීම සඳහා තමයි මේ රසායනික පලිබෝධනාශක ආනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ කියලයි සඳහන් කර සිටින්නේ. ඒ ඇරෙන්න රසායනික පොහොර එමෙ නැත්නම් පරිසර හිතකාමී පොහොර භාවිතය සඳහා ගත්ත පියවර ආපස්සට ගැනීමක් නෙවෙයි. හදිස්සි තත්වයකදී ආපදා තත්වයක් වෙනුවෙන් තමයි මේ තීන්දුව ගත්තේ කියන එක පැහැදිලි. ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපිරු මහත්මයාත් මීට ටික දවසකට කලින් කරපු ප්‍රකාශයක් තමයි මේක අනම්‍ය ආණ්ඩුවක් නෙවෙයි අවශ්‍ය තැන්වලදී නම්‍ය විදියට කටයුතු කරනවා කියලා. ඒ අනුව වීවගා වෙනුවෙන් මහකන්නයට පමණක් රසායනික පලිබෝධනාශක ගෙන්වීමේ ඉඩකඩ පවතින බව අද අරුණ පුවත්පත වාර්තා කරද්දී නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් කිව්වා අර පෝර නැව තාම හොරගල් අහුලමින් ඉන්නවා කියලා. ඒක වරායෙන් පිටත නැංගුරම් ලාලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. කාබනික පෝර ලංකාවට ගේන්න හැදූ චීන පොහොර සමාගමට එරෙහිව වාරණ නියෝගයක් අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්වලය හංසිනානායක්කාරයි වාර්තා කරන්නේ ණයවර ලිපි LC එක යටතේ කිසිදු ගෙවීමක් ලබා ගන්න බැරි වෙන විදිහට තමයි මේ වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ. චින්දාව කියන සමාගමට
එහි දේශීය නියෝජිතයට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ්‍ය මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහත්මයා ඊයේ මේ වාරණ නියෝගය නිකුත් කළා. කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමට අවහිර වන පරිදි මේ විදිහට වාරණ නියෝගය නිකුත් කළා තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් වෙත යවන ලද නියැදි පරීක්ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බව තහවුරු වී ඇති අතර එය අනුව මෙලෙස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබුණා. ගිවිසුම යටතේ චීන සමාගම විසින් ජීවාණු හරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වත් එමතුගේ ශුද්ධ ජීවීන් අඩංගු විය හැකි බවට තිබූ නාවික උපදෙස් සමාගම පිළිගෙන ඇති බවත් අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා. රසායනික පොහොර වලින් තියෙන කෘමිනාශක වලින් තියෙන හානිය පිළිබඳව අපි දැන් කතා කරනවා. ඒ හානිය වගේම වෙනත් හානියක් බැක්ටීරියා අහිතකර බැක්ටීරියා නිසා සිද්ධ වෙනවා නම් ඒකටත් අපි විරුද්ධයි. මොකද ගමේ කතාවෙන් කියනවා නම් කැහි ගෑනියට වඩා හුටු ගෑනි හොඳ වෙන්න විදියක් නෑනේ. එහෙම කියද්දී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය අජන්ත ද සිල්වා මහත්මයාගේ ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පතේ සමාවෙන සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනවා. සුලෝචනා මෝහන් තමයි වාර්තා කරන්නේ අද Ceylon Today පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. Only first batch of Chinese fertilizer rejected, second batch will be accepted if free of bacteria. බැක්ටීරියා වලින් තොර නම් දෙවන කාණ්ඩය දෙවන බඩු තොගය එහෙම නැත්නම් දෙවන පොහොර තොගය පිළිගැනීමේ ඉඩකඩ පවතිනවා කියලායි වාර්තා කර සිටින්නේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන විදිහට මේ වෙනකොට මෙට්‍රික් ටොන් 18000ක ප්‍රමාණයක් ඇවිත් තියෙනවා කොළඹ වරායට. බඩු තොග එහෙම නැත්නම් මේ විදිය පොහොර තොග 4ක් එන්න නියමිතයි. all 4 consignment samples will be sent. මේ බඩු තොග 4ම ඇවිල්ලා තියෙනවා, පොහොර තොග 4ම ඇවිල්ලා තියෙනවා. පළවෙනි තොගය පරීක්ෂා කළා. හැබැයි ඒ පළවෙනි තොගය පරීක්ෂා කළාට පස්සේ ඒකේ අහිතකර බැක්ටීරියාවක් තියෙනවා. ඒ වගේම නිසිපරිදි ජීවාණු හරණය කරලා නැහැ කියලා ශාක නිරෝධායන ජාතික ශාක නිරෝධායන සේවය කරපු පරීක්ෂණවලදී සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කරපු පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒක ප්‍රතික්ෂේප කළේ. තුන්වන දෙවතාවක් විදිහට ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ හැබැයි හැම භාණ්ඩ තොගයක්ම මේ විදිහට වරායට එන හැම භාණ්ඩ තොගයක්ම පරීක්ෂා කරනවා. පළවෙනි තොගේ තිබිච්ච ගැටලුව දෙවන තොගේ නැත්තම් ඒක බාර ගැනීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ පළවෙනි තොගයට කරපු ක්‍රියාමාර්ගයම අනුගත කරපු ක්‍රියාමාර්ගයම අනුගමනය කරපු ක්‍රියාමාර්ගයම ඉතිරි තොග 4 සඳහා ක්‍රියාත්මක කරනවා. ඒ අනුව යම් විදියකින් කලින් වගේම මේ බැක්ටීරියාව තියෙනවා අය. ඊට පස්සේ ඒ බැක්ටීරියාව හානිකරය ඊළඟට මේ විදියට ජීවාණු හරණය කරලා නැත්ත නිසි පරිදි කියලා තහවුරු වුණොත් ඒවත් ප්‍රතික්ෂේප කරනවා කියන පුවත අද වාර්තා කරනවා. හැබැයි සිරස්තල වෙන second batch will be accepted if free of bacteria. බැක්ටීරියා වලින් නිදහස් නම් දෙවන තොගය මේ චීන පොහොර තොගේ එය බාර ගැනීමේ ගැටලුවක් නැති බව තමයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. ඊට පස්සේ මේ අපරාධ පරිසරයට වන අපරාධ නතර කරන්න තමයි පරිසර හිතකාමී වගාවක් ආරම්භ කරන්නේ. ඒ විප්ලවීය තීරණයකට එළඹෙන්නේ සමාජයේ සිද්ධ වෙන අපරාධ පිළිබඳව කතා කරනවා. හේමන්ත රන්දුන UK අබේරත්න කැස්බෑවේ පස්සේ ජයසිංහ වාර්තා කරනවා දිවයින පුවත්පතට නිවසකට පැන හිසට වෙඩි තබා කොන්ත්‍රාත්කරු මරලා මියගිය අය අංගොඩ ලොක්කාගේ සහ විදෙස්ගත මධ්‍යාවාරම්කරුවාකුගේ හිතවතෙක් මස්සිනාගේ කටරත් වෙඩි තියලා මස්සිනාගේ ඡායාරූපයක් දාලා තියෙනවා. අද දිවයින පුවත්පත ඝාතකයෝ පලා යන ආකාරය කොහොමද CCTV කැමරාවක හසු වුණේ කියලා ඡායාරූපයක තියෙනවා. මියගිය පුද්ගලයාගේ මියගිය ප්‍රනීත්ගේ ඡායාරූපය සහ තුවාල ලැබූ පුද්ගලයාගේ ඡායාරූප දිවයින පුවත්පත සඳහන් කරනවා. අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ පෙරවරුවේ කඩා වැදුණු සන්නද්ධ පාතාල සමාජිකයන් දෙදෙනෙකු ඒ දොරවල් කඩා කාමරයක නිදා සිටි ධනවත් කොන්ත්‍රාත්කරුවෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩි තබා බරපතල තුවාල කර මුළු ප්‍රදේශයේම භීතියටපත් කරමින් පලා ගොස් ඇත කියලා වාර්තා කරනවා. එතකොට අවිගත්තෝ අවියෙන්ම නැසති කියලා කියනවා. මොකද මියගිය අය අංගොඩ ලොක්කාගේ සහ විදෙස්ගත මධ්‍යාවාරම්කරුවෙකුගේ හිතවතෙක් කියන පුවත ඇත්තනම් මේ විදියට නොමග ගියහම වැරදි විදියට සල්ලි හම්බ කරාම හරියට නිදා ගන්නවත් නිදහස තියෙනවද කියන කාරණාව නිකන් අපි හරියට නිින්ද යන මිනිස්සු කල්පනා කරලා බැලුවොත් හොඳයි. හැබැයි මේ තත්ත්වය ඒ කියන්නේ මේ අපරාධ නැවතවතාවක් මර්ධනය කිරීමේ වගකීම පොලිසිය බහරගත්තා. ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා කුඩු මද්‍රව්‍ය
ඊට පස්සේ මත් වතුර ජාවාරම නතර කරන්න ගත්ත පියවර නිසා සමහරවිට කුඩු මත්ද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් වැඩි වෙලා තියෙනවා 4 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. හැබැයි මෙන්න අතුරුගිරිය ලඩියාගේ පාතාලය වැඩල්ලයි කියලා යතර වාර්තා කරනවා අරුණ පුවත්පතේ ඇතුල් පිටුවක වාර්තාවක් මේ විමුක්ති නායකකාරය වාර්තා කර සිටින්නේ. අර දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ අංගොඩ සිද්ධ වෙච්ච ඝාතනයත් එක්කම මේ කතාවත් කියලා ඉන්න හිතුවා. මේක අතුරුගිරියෙන් වාර්තා වෙන්නේ හෝමාගම පිටිපන දකුණේ ගම්වාසීන් රාත්‍රියේ සුපුබුදු ගමට එක්ුණේ කටින පූජාවේ රාත්‍රී බණකට සහභාගී වෙන්න. එතනදී දුරකථන ඇමතුමක් එනවා ගෙදර කරබලයක් කියලා. ගෙදරට යනකොට එතන මහ කරදරයක් මහ විපතක් අයිස් ගසා වියරු වූ ජාවාරමුන් බණ ගෙදරට ගිය පිරිසක් කපා කොටා දමයි. පහර කෑමෙන් මහාධිකරණයේ නිලධාරියෙකුට පැය 8ක සැත්කමක්. ඒ පුද්ගලයාගේ රස්සාව කරන තැනයි මහාධිකරණය කියලා සඳහන් කරන්නේ. නිවෙස්සිමිගේ පුතුට මැහුම් 30ක් දාන්න කපලා අවුරුදු 82ක මිත්තනීටත් පහර දීලා පහර කෑයගේ ඡායාරූප සහ සිද්ධිය පිළිබඳ ඡායාරූප අද අරුණ පුවත්පත ඇතුල් පිටුවක වාර්තා කරනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මේවට තදින් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මේ වගේ විපත් ගැන කියන්න තියෙන්නේ පොලිසියටනේ. ඊට පස්සේ ලංකාදීප පුවත්පත කියනවා නිමන්ති රණසිංහගේ වාර්තාවක් පොලිස් ලොක්ෙක් පාරමෙද ගුස්ති අල්ලයි. පහරදීම පොලිසියම හෙලා දකි. සබරගම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතෝක්ක මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු රත්නපුර කිරියල්ල මාර්ගයේ ගොරක ඇල ප්‍රදේශයේදී තරුණයෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටිනවා. අද ජාතික පුවත්පත් කිහිපයකම මුල් පිටුවේ මේ සිද්ධිය වාර්තා කර තිබුණා. මාර්ගයේදී පුද්ගලයෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතෝක් වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගම පළාතේ ඉඳලා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සේවා හා සැපයුම් අංශය වෙත මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහත්මයා සඳහන් කරනවා. අහිංසකයෙකුට අතින් පයින් වැඩ දැම්මයි වාහනේ ඉස්සර කළාට අහිංසකයෙකුට අතින් පයින් වැඩ දැම්මයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මාරුවක් ලැබිලා තියෙන. ඒක සුළු සිද්ධියක් කියලා රන්මල් කොඩිතෝක්ක මහත්මයා කියනවා. හැබැයි සුළු සිද්ධි වුණත් වෙන්න විදියක් නැහැ. කොවිඩ් නිසා කෝටි 2700ක බදු අහිමි වෙලා තියෙනවා කියලා සුරා බදු අධ්‍යක්ෂතුමා කෝපා කමිටුවට කියනවා. දිනමින වාර්තා කරන ප්‍රධාන සිරස්වලේ ඒ කොවිඩ් නිසා කෝටි 2700ක සුරාබදු අහිමි වුණා. ස්වර්ණ විජයකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න දිනමිනේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් 2021 අවුරුද්දේ මේ වෙනකොට විතරක් රුපියල් කෝටි 2700ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි සුරාබදු අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහත්මයා පසුගිය දා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී කෝපා කමිටුවේදී ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. හැබැයි ඒ පාඩුව අනිත් පැත්තෙන් සමාජ ආයෝජනයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ බීලා නැහෙන ජීවිත රැක ගන්න පුළුවන් නම් ඒක සමාජයට කරන ලොකු ආයෝජනයක්. හැබැයි මේ විදියට රජයට බදු ගෙවලා මත්පැන් පාවිච්චි නොකළ වුණාට වෙන අයථා ක්‍රම වලින් මත්පැන් පාවිච්චි කරා නම් මේ කාලෙ සිළ අන්න ඒක තමයි පාඩුව. ඊළඟට මේ විදියට කෝටි 2700ක් සුරාබදු ආදායමත් අහිමි වුණාලු. රටට සල්ලි ඕනේ, බැංකුවට සල්ලි ඕනේ, මහ බැංකුවට සල්ලි ඕනේ. කබ්‍රාල්ට රටේ පස්වන තැන. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ඒ අනුව මේ වන විට ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේලා සැලකෙන විපක්ෂ නායක ධුරයේ කැබිනට් අමාත්‍ය ධුර සහ ෆීල්ඩ් මාර්ෂල් ධුර හා සමතත්වයේලා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයේද සැලකෙනු ඇති. මේ පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් වේවි. හැබැයි එක දෙයක් තමයි මූල්‍ය ස්ථාවරත්වයේ සහ කඩිනම් තීන්දුව ගැනීමේ අවශ්‍යතාව මත මේ බලය අවශ්‍යයි කියන එකයි ප්‍රතිතර්කය නැගෙන්නේ. ශ්‍රී ලංකාවේ පුද්ගල ධුරාවලියේ පළවන ස්ථානයේ ජනාධිපතිතුමාට තියෙන, දෙවන ස්ථානයේ තියෙන අගමැතිතුමාට, තුන්වන ස්ථානයේ කතානායකතුමාට, ඒ ධුරාවලියේ හතරවන ස්ථානයේ හිමිවන්නේ අගවිනිසුරුවරයාට. දැන් පස්වන ස්ථානයට පත් වෙනවා මහ බැංකුවේ අධිපතිතුමත් ඒ පස්වන තැන ඉන්නවා විපක්ෂ නායක කැබිනට් අමාත්‍ය ධුර සහ ෆීල්ඩ් මාර්ෂල් ධුරේ. කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් මේ කැබිනට් ඇමතිවරයෙක්ගේ මට්ටමට සම වෙනවා මහ බැංකු අධිපති ධූරය. ඒ අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඔය අතරේ යූරෝ මිලියනයක නෝට්ටුවක් මාරු කරගන්න ගියපු කෙනෙක් ගැනත් වාර්තා වෙනවා අද. පේන දේවල් තියෙනවා, දකින දේවල් තියෙනවා. පේන බලන්න යන්නේ හොරාගේ අම්මගාවට නම් මොකද වෙන්නේ කියලා ගමේ ගොඩිය ඕන කෙනෙක් දන්නවා. චීන පොහොර පරීක්ෂාව තෙවන පාර්ශවයකට චීනෙන්ම ආයතනයකුත් යෝජනා කරයි. අද අරුණ පුවත්පතේ වාර්තා කරනවා සාලිය කුමාර් ගුණසේකර සහ නයන තරංග ගමගේ වාර්තා කරන විදියට මේ සිද්ධිය පිළිබඳව
චීන පොහොර පරීක්ෂාවට තෙවන පාර්ශවයක් නම් කළ තිබෙනවා. පොහොර සාම්පල සම්බන්ධව මෙරට පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බවත් චීන සමාගම නිබද්ධ වන කාබනික පොහොර ඇමරිකාව කැනඩාව ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් 16කට අපනයනය කරන බව චීන තානාපතිවරයා දැනුම් දී ඇති බව කෘෂිකර්ම රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා පවසනවා. කොහොමුණත් මේ පිළිබඳව ඊයේ කොළඹ චීන තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ පොහොර සාම්පල පරීක්ෂා වෙනුවෙන් ස්විස් SGS කියලා සමාගමක් ස්විස් SGS කියලා තුන්වන පාර්ශවීය සමාගමත් Taman යෝජනා කරන බව. හැබැයි තෙවන පාර්ශවයක් කරහා පොහොර සාම්පල යලි පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ආයතනය පිළිබඳව මෙතෙක් තීරණය කර නැතැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. යම් හේකින් එම පරීක්ෂණයේදී පොහොරවල අර්වීනියා පවතින බව තහවුරු වුණොත් චීනයේ කොන්දේසි විරහිතව පොහොර තොගය ආපසු සිය රට බලා ප්‍රවාහනය කරන අතර අර්මීනියා නොමැති බව තහවුරු වුණොත් ශ්‍රී ලංකාව පොහොර තොගය කොන්දේසි විරහිතව බාරගෙන අදාළ මුදල් ගෙවිය යුතු බව චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා කියලා වාර්තා කරනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ චීන පොහොර තොගය සම්බන්ධයෙන් දැනට අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මක වන බැවින් අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව තුන්වන සාම්පලය පරීක්ෂා කිරීමට කටයුතු කරන බව. මේ තුන්වන සාම්පලය පරීක්ෂා කරන්නේ මේ චීන සමාගම විසින් නම් කරන ආයතනය යටතේද උරාගේ අම්මගෙන්ම පේන ආනවද තාම තීරණය කළ නැහැ. ඒ වගේම අධිකරණ කටයුත්ත නඩුව ඉවරුණායින් පස්සේ තමයි මේ තුන්වන සාම්පලයක් පිළිබඳව කතාවට යන්නේ. තුන්වන පරීක්ෂණයක් පිළිබඳව කතාවට යන්නේ. ඒ අතරේ මේ චීනෙන් ආපු බාල පෝරණව රටට කොහොමත්ම ගේන්න දෙන්නේ නැහැ කියලා අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. අද ලංකාදීපයේ වාර්තා කරනවා ඩයනා උදයන්ගිනී ප්‍රධාන සිරස්වල අතරේ තේවගාවටත් ලබන මාසයේදී නයිට්‍රජන් පෝර චීනී බාල පෝරණව බාරගන්නේ නැහැ. අමාත්‍ය රමේෂ් පතිරණ කියයි. තේවගාවට අවශ්‍ය නයිට්‍රජන් පොහොර ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශයක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා පවසනවා. රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකිවන තුරු තේවගාව වෙනුවෙන් අවශ්‍ය නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමට තීරණය කළ ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා. ඊයේ මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එතෙන්දී ඇමතිතුමා කියනවා රජයේ ස්ථාවරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. චීනය එක්ක අපිට ඉතාමත්ම ශක්තිමත් දේශපාලන සම්බන්ධතාවක් තිබෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාවට අඩු ගුණාත්මක තත්ත්වයෙන් යුත් නිෂ්පාදන ආනයනය කරන්න අපි ඉඩ දෙනවා කියන එක නෙවෙයි. ඉන්දියාවෙන් ආනයනය කරපු දියර පොහොර බෝතලයක වටිනාකම පිළිබඳවත් කතා වුණා. ලංකාවේ මුදලින් රුපියල් 1302.18ක් තමයි මේකේ මුදල. හැබැයි ආණ්ඩුව මේකට මිලදී ගන්න රුපියල් 5230කට රුපියල් 3927ක් වැඩිපුර ගෙවා තිබෙනවා. මේ සැක කටයුතු ගනුදෙනුවක් පුද්ගලික ගිණුම් දෙකක් හරහා මේක සිදුව තිබෙන්නේ කියලා ඇමතිතුමා ප්‍රකාශ කළා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා පිළිබඳ වාර්තා කරද්දී කොහොමුණත් තේවගාවට ලබන මාසයේදී නයිට්‍රජන් පොහොර ලැබෙනවා. ඒ වගේම චීනී බාල පෝර නැව බාරගන්නේ නැහැ කියන එක කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා කියනවා. අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කරනවා ලබන අවුරුද්දට පෝර මිලට ගන්න රුපියල් කෝටි 3500ක් වෙන් කළා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මිසාර ආටිගල මහත්මිය උපුටා දක්වමින් අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. අජිත් අලහකෝන් තමයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඊළඟ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා තමයි මේ මුදල් වෙන් කරන්නේ. ලබන අවුරුද්දේ 2022 පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3500ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය SR ආටිගල මහත්මයා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී පසුගියදා සඳහන් කළා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ දිව ඉන පුවත්පත වාර්තා කරන කාරණාව තමයි මාරඹේ ඉවත් කළ හේතුව ඇමති කියයි. අද අනුර බාලසූරිය වාර්තා කරනවා දිව ඉන පුවත්පතට දිව ඉන පුවත්පත මේ පුවත පිළිබඳව වාර්තා කරනවා. අනුර බාලසූරිය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති සියලුම ආයතනවල දරූ තනතුරු වලින් ඉවත් කළේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින් ඊට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන සහ සාමාන්‍ය ජනතාව පෙළගැස්වෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් බව කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරනවා. මේ පිළිබඳව දිවෙන පුවත්පතම සඳහන් කරන මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ කියයි කියලා තමයි ඉවත් කර ඇත්තයි කියන්නේ 2021 සැප්තැම්බර් මාසයේ කාලයේ අවසන් වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවකින් බව මහාචාර්ය බුද්ධි මාරඹේ සඳහන් කරනවා. තමා සම්බන්ධයෙන් එසේ කිරීම කතරම් ඵලදායීදයි නොදන්නා බව පැවසූ මාරඹේ මහතා කවුරුන් කුමක් කීවත් ඉවත් කිරීම පිළිබඳව කිසිවක් මෙතෙක් තමාට දැනුම් දී නැතයි ඔහු සඳහන් කරනවා. රටකට උගතුන් ඕන කරන්නේ හැමදේටම යස් කියන්න නෙවෙයි. හැබැයි යස් කියන්නේ කාටද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද දිවෙන පුවත්පත සඳහන් කරනවා මෙන්න
මහින්දානන්ද ඇමතුමා කරන ප්‍රකාශය උපුටා දක්වමින් දිවයින පුවත්පතෙනුයි අපි මේ වාක්‍ය ටික එහෙමම කියන්නේ. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරමේ මහතා රසායනික පොහොර ආනයනය කරන ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර ඉකුත් රජයේ කාලයේ ග්ලයිෆොසේට් තහනම් කිරීමට එරෙහිව නායකත්වයේ ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අයෙකු බවට චෝදනා එල්ල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කරපු නිවේදනයක සඳහන් වෙනවා. එතකොට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධිමය ආරම්භයේ මහත්මයා රසායනික පොහොර ආනයනය කරන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් විදිහට දිග කාලයක් කටයුතු කරලා තියෙනවලු. ඒ වගේම පහුගිය කාලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ ග්ලයිෆොසේට් තහනම් කරන්න ගත්ත උත්සාහයේදී ඒක ආපස්සට හරවන්න කටයුතු කළා කියලත් කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කර සිටිනවා. ඒකයි අපි කිව්වේ යස් කියන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඊයේ සහ අදත් සමහර ජාතික පුවත්පත්වල පිටු පුරා පළ වෙනවා වැරදි දෙයට වැරදි කියන එක වැරද්දක් නෙවෙයි කියලා. හැබැයි හරි දෙයට වැරදි කියන එක වැරද්දක් නෙමෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. පරිසර හිතකාමී ගොවිතැනට යන එක වැරද්දක්ද? යස් කියන්නේ කාටද? ඒකයි ප්‍රශ්නේ. කොහොමුණත් මේ පරිසර හිතකාමී ගොවිතැනට අපි පිවිසුනාම ඒකේ ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. එක ප්‍රතිලාභයක් තමයි මේ රට ඇතුළේ මේ රටේ සල්ලි නතර කරගන්න පුළුවන්. පළවෙනි පියවරේදී බැරි දෙවෙනි පියවරේදී බැලුවේ. හැබැයි මේ රටේ නිෂ්පාදනය කරන කාබනික පොහොර පරිසර හිතකාමී පොහොර අපේ විද්‍යාඥයන් සොයා ගන්නා නැනෝ තාක්ෂණයෙන් යුත් අලුත් පොහොර මේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට රස්සාවල් හම්බ වෙනවා. මෙතෙක් ඩොලර් පිටරට ගියා නම් ඒක ලංකාව ඇතුලේ ඉතුරු වෙනවා. සහ පරිසරයට හිතයි, ගොවීන්ට හිතයි, පාරිභෝගිකයන් වන අපිට හිතයි, සතා සීපාවට හිතයි, කෘමියාට පවා හිතයි. කෝටි 1280ක වියදමින් අලුතෙන් පොහොර කර්මාන්ත ශාලා ආරම්භයේවි මේ විප්ලවීය තීරණය නිසා. කෝටි 1280ක වියදමින් නව කාබනික පොහොර නිෂ්පාදන කම්හල් 4ක් ආරම්භ වී තිබෙන බව ආරම්භ කෙරෙන බව පහන් විජේසේකර වාර්තා කරනවා. මේ සඳහා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ පෝලන්ත ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක්ම රෙජිනා පර්පියුරා ෆන්ඩ්ස් කියන ආයතනයත් එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදු වුණා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරද්දී මේ පිළිබඳව තවදුරටත් අරුණ පුවත්පතත් වාර්තා කරනවා ඇතුල් පිටුවක මේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව පිළිබඳව සාලී කුමාර ගුණසේකර වාර්තා කරනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වුණා. එතනදී ඇමතුමා කියනවා කාබනික වගාව ගැන අමාත්‍යාංශයවත් දැනගෙන හිටියේ නැහැ. කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා පෝලන්ත සමාගම විසින් රුපියල් බිලියන 12.8ක මුදලක් ආයෝජනය කරනවා. අවුරුදු 20කට පසුව අදාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට පැවරීමට නියමිතයි. ඒ කියන්නේ BOOT කියන ක්‍රමයට යටතේ තමයි මේ කර්මාන්ත ශාලා 4 ආරම්භ වෙන්නේ. ගොවිතැන පිළිබඳ කතා කරද්දී කියනවා අවුරුදු 2කට කලින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ බහරව සිටි තමන්ගේ පියා චමල් රාජපක්ෂ මහත්මයා 30%ක් කාබනික ගොවිතැන 70%ක් රසායනික පොහොර යොදා වගා කිරීම ඔහු ආරම්භ කළා. එතකොට මේක එක සැනින් ගත්ත පියවරක් නෙවෙයි කියන එක මේන් පැහැදිලි වෙනවා. චමල් රාජපක්ෂ කෘෂිකර්ම මහත්මයා විදිහට මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච ගමන්වත් ආරම්භ කළා 30ට 70. 30-70 නැත්නම් 4-3 අනුපාතයට පටන් ගත්තා. දැන් ඒක 100% 10-10 අනුපාතයට ගිහිල්ලා තියෙනවා. 100%ක්ම කාබනික ගොවිතැන කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට හැකි. හැබැයි කාබනික වගාව පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයවත් නොදැන හිටියේ. අපි ඒ පිළිබඳ ඉගෙන ගත යුතු ඇතැයි පෞද්ගලික අංශයේ දැනුම රාජ්‍ය යන්ත්‍රණයට එකතු කරගත යුතු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයටත් මේ පිළිබඳ දැනුම තිබුණේ නෑ. ඔව් දැනගෙන තමයි යන්න වෙන්නේ. හැබැයි වැල්දොඩම් ගොවීන් මෙතෙක් ඩොලර් උපයන වැල්දොඩම් ගොවීනුත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලනවා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන්වා දෙන වැල්දොඩම් වගාව කාබනිකව කරන හැටි කියා දෙන්නයි ගොවීහු රජෙන් ඉල්ලති දමුල්ලේ කේ ආර්යදාස වාර්තා කරනවා මව්බිම් පුවත්පතට. මේ පුවතම ජාතික පුවත්පත් කිහිපයක තිබුණා. සමහර පුවත්පත් ඒ කියන්නේ මේ රසායනික පොහොර සමාගම් වලට පක්ෂපාතී දක්වනවා දැයි සැකහිතන සමහර වාර්තාවල සඳහන් වෙන්නේ කෙලින්ම නිකන් එල්ලෙන්න වැල් නැතුව ඉන්නවා වැල්දොඩම් ගොවීන්ට කියලා. හැබැයි මව්බිම් පුවත්පත ඊට වඩා සාධනීය විදිහට මේක වාර්තා කරනවා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන්වා දෙන වැල්දොඩම් වගාව කාබනිකව කරන හැටි කියා දෙන්නයි ගොවීහු රජෙන් ඉල්ලති. ඒක තමයි ඇත්තටම ගොවීන් ඉල්ලන්නේ. රජයේ ආධාර යටතේ වැල්දොඩම් වගාවේ නිරත වූ ගොවි පවුල් 200ක් පමණ දෙනා තම වගාවට කාබනික පොහොර යොදන ආකාරය කියා දෙන්නේ කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කාලයක් තිස්සේ මෙරටට පළතුරු වගාවෙන් ඩොලර් උපයා දුන් මේ වැල්දොඩම් වගාකරුවන්ට තමන්ගේ වගාවලින් සාරවත් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්වයකට පත් වෙන්න පුළුවන්. මොකද මේ කාබනික වගාව කොහොමද කරන්න කියලා දන්නේ නැති නිසා.
ඔවුන්ට ඒ දැනුම දෙන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ. ඔවුන් පාරට බහින්නේ නැහැ. ඔවුන් උද්ඝෝෂණ කරන්නේ නැහැ. ඔවුන් මේ රටට ඩොලර් ගෙන ආපු අය ඩොලර් ගෙන අය ඔවුන් කියන අපිට මේ තාක්ෂණ කියා දෙන්න කියලා. හැබැයි සමහර උදවිය නම් සමහර තාක්ෂණ කොහෙන් හොයා ගන්නවද දන්නේ මේ පුවත ගැන වැඩි වෙලාවක් වෙන් කරන්නේ ටක් ගාලා සුරුස් ගාලා කියන්නම් මේ මොනවද කින්ද බන්ද කියලා කියන්නේ දෙමහල් නිවස කිහළමාලේ වායු සමීකරණය කළ විශේෂ කුටියක කුෂ් මද්ද්‍රව්‍ය නිපදවන ශාක වවල කියලා කීර්ති මිනිස් වාර්තා කරනවා. ඒක වැව්වනම් කීයක් උපය ගන්න තිබුණද කියලාත් සඳහන් කරනවා. එච්චරයි. ඉක්මනින්ම මේ පුවතත් අපි ඉවත් කරගන්නවා. නැත්නම් මේක කොහේද මොනවද වගා කරන්නේ අනිත් පැත් බලාවි. වැරදි දේ වැරදිම තමයි. ඒ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් වෙච්ච කාරණා කීපයක් පිළිබඳව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. පොහොර කතාව පිළිබඳව සාකච්ඡා වුණා. පොහොර නැව පිළිබඳව සාකච්ඡා වුණා. ඊළඟට අද ජාතික පුවත්පත් වාර්තා කරන තවත් කාරණා අතර තියෙනවා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී භාණ්ඩ මිල පිළිබඳව කතා වුණා. ඉදිරි මාස කිහිපයේදී භාණ්ඩ මිල අඩුවේ, බඩු මිල අඩුවේයි කියලා නුවන් කොඩිකාර මේ වාර්තා කරන්නේ රමේෂ් පතරණ ඇමතිතුමා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කරපු අදහස් කීපයක්. ඒ අනුව ඔහු සඳහන් කරනවා ඖෂධ මිල වැඩිවීමක් තිබෙනවා පිළිගන්නවා. ඉන්ධන කිරිපිටි මිල ලෝක වෙළඳපොලේ ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අප ගෙවිය යුතු මිල වැඩි. ලෝක වෙළඳපොලේ ඉහළ ගිහිල්ලා තියෙනවා මේ ද්‍රව්‍යවල මිල. ඒ නිසා අපි ගෙවන්න ඕන මිල වැඩි. බටහිර දියුණු රටවල් පවා භාණ්ඩ හිඟයක් සහ මිල වැඩිවීමක් මේ වෙනකොට අත්විඳිනවා. මේ තත්ත්වය ඉදිරි මාස 3-4ක කාලය තුළදී අඩු වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංකාවේ බඩු මිල අඩු කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තවදුරටත් කතා වෙච්ච එක කාරණාවක් තමයි අදානි සමාගමේ ප්‍රධානිය ලංකාවට ආපු එක පිළිබඳව අද ජාතික පුවත්පත් අතරේ වාර්තා කර තිබුණා. අදානි තවත් ආයෝජන කිරීම සඳහා සූදානම් කියලා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවත් ඔහුගේ අවධානය යොමු තිබෙන බව ඔහු ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කරලා තිබෙනවා කියලා අරුණ පුවත්පතත් සඳහන් කර තිබුණා. ඒ අනුව අරුණ පුවත්පතේ වාර්තා කර තිබිච්ච කාරණාවක් ලංකා ගමනේදී නව ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සොයා බැලුවා කියලා අදානිකින් ට්විටර් පණිවිඩයක් නයනතරංග ගමගේ වාර්තා කරනවා. අරුණ පුවත්පතට ලංකා ගමනේදී නව ව්‍යාපෘති කිහිපයක්ම සොයා බැලුවා කියලා අදානි සමාගමේ ප්‍රධානියා ඔහුගේ පෞද්ගලික සංචාරයක් ජනාධිපතිතුමා මම ගැන පෞද්ගලික සංචාරයකට කියලා කැබිනට් ප්‍රකාශක සම ප්‍රකාශක රමේෂ් පතරණ මහත්මයා කියනවා මේ සංචාරයේ පෞද්ගලික සංචාරයක් බවටයි වාර්තා වෙන්නේ. මේ සංචාරය තුළදී ලංකාවේ ති ආයෝජන අවස්ථා පිළිබඳව එම සමාගම කරුණු විමසන බව අපට වාර්තා වෙනවා. බටහිර ජැටි ඉදිකිරීම සම්බන්ධයෙන් දැනටමත් ඔවුන්ගේ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා ඔවුන් මේ පිළිබඳව විමර්ශනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඒ වගේම ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන්න තමයි මේ පෞද්ගලික සංචාරය හේතු කරගෙන තිබෙන්නේ කියලා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළා. මොනවද ගත්ත කැබිනට් තීරණ කියලාත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. විද්‍යා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් මේක ඕනම දෙයක්. විද්‍යා තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපිත කිරීමට හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් අක්කර 13ක බිම් කොටසක් ලබා දීමට ඇමති මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊළඟට ගල් අඟුරු වලින් තොර ගෝලීය බලශක්ති සම්මුතියට සහාය දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිනවා. මිල්ලෑවට තවත් ඖෂධ නිෂ්පාදන කම්හල් 3ක් විකලාංග සහ ස්නායු ශල්‍ය උපකරණ, පිළිකානාශක ඖෂධ සහ මුඛමාර්ගයෙන් ලබා දෙන සාමාන්‍ය ඖෂධ නිපදවීම සඳහා කර්මාන්ත ශාලා 3ක් හොරණ මිල්ලෑ ප්‍රදේශයේ ඖෂධ කලාපයේ කඩිනමින් ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා. මේ පොහොර අර්බුදයක් තියෙනවාය, රටේ ප්‍රශ්න තියෙනවාය කියලා යට යන්නේ මෙන්න මේ වගේ දේවල්. මිල්ලෑවට තවත් ඖෂධ නිෂ්පාදන කම්හල් 3ක් අපේ රටේ බෙහෙත් ටික අපේ රටේම නිෂ්පාදනය කිරීම සඳහායි මේ පියවර ගන්නේ. මොරටු වෛද්‍ය පීඨයට කුවේට් ආධාර ලැබෙනවා. බහලුම් ගත භාණ්ඩ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවල පිටියට කන්ටේනර්ස් පරීක්ෂා කරන්න මධ්‍යස්ථානයක් කෙරවල පිටියට සිලෝන් තේ සඳහා ගෝලීය දර්ශකයක් සිලෝන් තේ සඳහා ගෝලීය දර්ශකයේ ලියාපදිංචි කිරීමට අදාළ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා AFD ආයතනය සහ CIRAD ආයතන එක්ක ත්‍රිපාක්ෂික ගිවිසුමකට එළඹිලා තිබෙනවා. මොකද කලවම් කරනවා, බාලතේ ගේනවා, ඊට පස්සේ ප්‍රතිඅපනයනය කරනවා කසලතේ. මේක නවත්වන්න තමයි සිලෝන් තේ සඳහා සිලෝන් ටී සඳහා මේ විදිහේ දර්ශකයක් හඳුන්වා දෙන්නේ. උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය කඩිනමින් ඉවර කරන්න කියලා කැබිනට් මණ්ඩලය තීන්දුව කරනවා. උතුරු මැද පළාතේ මහ ඇල අදියර 1 සහ 2 ඉදිකිරීම මගින් මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල අතිරික්ත ජලය උතුරු සහ උතුරු මැද පළාත් තුළ දෙකන්නේ වගා කිරීම සඳහා ඉක්මනින් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියලා කැබිනට් මණ්ඩලය තීන්දුව කරනවා. ඊළඟට කැබිනට් මණ්ඩලයේදී ඉදිරි කැබිනට් මණ්ඩලයේදී කුරුණෑගල නවරෝහල් ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කරනවා කියලා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දෙනවා. එහෙම නැත්නම් අග්‍රාමාත්‍යතුමා කියනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරන මේ කාරණාව අද සඳුනි ගමාරච්චි වාර්තා කරන්නේ කුරුණෑගල මහරෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සංකල්පය ඇතුළත් සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමට ලබන කැබිනට්
සාකච්ඡාවට ඒක ඉදිරිපත් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන්නා. ඒ වගේම සියලුම රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්ට අගමැතිතුමා උපදෙස් දීලා තියෙනවා මාසයකට සැරයක් කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුණ ගැහිලා මොකද වෙන්නේ ප්‍රගතිය මොකද්ද ඒක වාර්තා කරන්න ඒ ගැන කතා කරන්න කියලා. ඒ අතරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී තමයි පෝට් සිටි ව්‍යාපෘති ආරම්භ කරන්නේ. ඊට පස්සේ ඒකේ මුල්ගල් ගලවලා අයින් කරනවා. හැබැයි නැවත වතාවක් ආරම්භ වෙනවා. අපිට මේකට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මුල්ගල් ගලවලා අයින් කළා කාලයක් මේක වල් වැදිලා තිබිච්ච නිසා පෝට් සිටි ව්‍යාපෘතිය ළඟදීම ජනතාවට ඉදිරි වසර 25 ඩොලර් බිලියන 1.5ක ආයෝජන අති නවීන කාර්යාල සංකීර්ණයක් සුපිරි හෝටල් සාපු සංකීර්ණ ගෝල්ෆ් ක්‍රීඩාංගණයක් සැහැල්ලු යාත්‍රාංගණයක් සහ විරල තීරයක් මේ අනුව හිමි වෙනවා ආරම්භ වෙනවා. මේකට අදාළව ගිවිසුම මේ මූල්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමට අදාළ ගිවිසුම චයිනා හබ ඉංජිනේරින් සමාගම සහ ශ්‍රී ලංකා රජය ළඟදීම අත්සන් තැබීමට නියමිතයි කියලා සඳහන් කර සිටින්නේ. පෝට් සිටියේ කොහොමද සංවර්ධන කටයුතු සිදු වෙන්නේ මේක බලන්න යන්න හෙට අනිද්දාට ඔබටත් මටත් පුළුවන් කියලා චාරූප් එක්කම වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඒ අනුව පෝට් සිටිය පිළිබඳව අපි එච්චර කතා නොකළා වුණාට ජාත්‍යන්තර සමාගම් දැඩි අවධානයෙන් ඉන්නේ. දැනටමත් බොහෝ සමාගම් ලියාපදිංචි වෙලා තියෙනවා පෝට් සිටියේ සේවා සපයන්න. නිකමට හිතලා බැලුවොත් පෝට් සිටියේ ගොඩනැගෙන අලුත් ගොඩනැගිලිවල අලුත් ආයතනවල ඒවට නිකන් විසිතුරු පැල අලවි කරලා කීයක් උපයන්න පුළුවන්ද? මේ අවස්ථාවන් දකින්න වෙනවා. ඒ අවස්ථාවන් දැක්කම අනාගතය ඔබේ අතේ. ඒ අතරේ ජාතික පුවත්පත් වාර්තා කරන තවත් කාරණාවක් තියෙනවා පෝට් සිටි කතාවෙන් පස්සේ. ඒ තමයි යුගදනවි වරාය ජැටිය වන් ගෝල් ෆේස් ගනුදෙනු වලින් ඇමරිකන් ඩොලර් මිලියන 1100ක් රටට මහ බැංකුව කියයි රටට ඩොලර් ඕන වෙලාවක් යුගදනවි බලාගාරය කොළඹ වරාය බටහිර ජැටිය කොළඹ චාමස් ග්‍රැනරි එහෙම නැත්නම් චාමස් ධාන්‍යාගාරය කියන ව්‍යාපෘති වලින් ඇමරිකානු ඩොලර් මිලියන 1100ක මුදලක් ඒ කියන්නේ රුපියල් කෝටි 20320ක මුදලක් ලබන මාසයේ පටන් ලංකාවට ලැබීමට නියමිතයි. 2021 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී ලැබෙනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළ කරනවා. ඒ යුගදනවි වරාය ජැටිය වන් ගෝල් ෆේස් ගනුදෙනු වලින් ඇමරිකන් ඩොලර් මිලියන 1100ක් රුපියල් කෝටි 22330ක් ලැබීමට නියමිතයි ලබන මාසයේ ඉඳලා කියලා සඳහන් වෙද්දී යුගදනවි සටනට ආණ්ඩුවේ පක්ෂ 11ක්කුත් එකතු වෙනවා කියලා වෘත්තීය ළංගම වෘත්තීය සමිතිය දන්වයි. අජිත් අලහකෝන් වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ මුල් පිටුවට. ඒ අනුව යුගදනවි බලාගාරයට ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිතිය සන්ධානය ගන්නා තීරණයට තම සහාය ලබා දෙන බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයන් ඊයේ ප්‍රකාශ කළා කියලයි වාර්තා කර සිටින්නේ. ඒ අතරේ දිවයින පුවත්පත කියනවා ආණ්ඩුවේ පක්ෂ 11ක් සමග සාකච්ඡාවට බැසිල්ගෙන් වෙනත් දිනයක් කිල්ලුවා. ඇමති විමල් වීරවංශකයයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සමග මේ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ 11ක් කටයුතු කරනවා කියලා දිවයින පුවත්පත සඳහන් කරනවා. ආණ්ඩුවේ හිඳමින්ම අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා. ආණ්ඩුව වටන්න ලෑස්ති නැහැ. හදාගත්ත ආණ්ඩුව ඒක පවත්වාගෙන යාමේ වගකීම අපිට තියෙනවා. ආණ්ඩුවේ හිඳමින් විපක්ෂයේ කාර්යභාරය කරන ඇමති ගම්මන්පිල කියයි කියලයි අද දිනමින පුවත්පත වාර්තා කර සිටින්නේ. ඒ කියන්නේ අපි ආණ්ඩුවෙන් යන්නේ නැහැ කියලා ඔවුන් කියනවා. අනෙක් පැත්තෙන් අපි යන්නෙත් නැහැ කියලා අද දිවෙන පුවත්පතට මේ කියන්නේ හේෂාවිතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් දෙන්න කියන කතාව අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. අපි යන්නෙත් නැහැ කියලා ගම්මන්පිල ඇමතුමා කියනවා අපි යන්නෙත් නැහැ කියලා. ඒ වගේම හේෂාවිතානගේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරු කියනවා අපි යන්නෙත් නැහැ කියලා. අකිත පෙරේරා කියනවා ආණ්ඩුවට යන්න තරම් මොලේ අමාරුවක් නැහැ. සජබ ඇතුළේ දේවල් මේ එළියට දාන්නේ කවුද? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ කියලා කියන්නේ. ඒ අනුව අද වාර්තා කරනවා මීට දවස් කිහිපයකට කලින් තමන් සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා තමන්ගේ ආසන සංවිධායක දුරවලින් ඉවත් වුණ බවට පක්ෂයේ මහලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පක්ෂ මහලේකම්වරයා පමණක් දැන සිටි ඒ කාරණය මාධ්‍ය වෙතට ගියේ කෙසේදයි වහාම සොයා බැලිය යුතු බවත් ඒ මහතා පවසනවා. ඒ කරුණ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් නිර්මාණය කිරීමට සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බවත් එවැනි කුමන්ත්‍රණකරුවන් පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස පක්ෂ නායකවරයාට දැනුම් දුන් බවත් ඔහු තවදුරටත් කියා සිටිනවා. ඒ අනුව හේෂාවිතානගේ පොහොට්ටුවේ මේ තනතුර ගත්ත කියලා තොරතුරු පතුරවන්න නායකතුමාට කියනවා. සමහර උදවිය කටයුතු කරන නායකතුමාට කියනවා ඉදිරියේදී මේ චරිත මොන ආකාරයේ නාට්‍යයක් රඟ දැක්වුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව සජිත් ප්‍රේමදාස කියන චරිතයේ එක්ක ගොනු වෙලා ඉන්න ජනතාව අපි
ඔවුන්ට පිටුපාල වැඩ කරන්නේ නැහැ. වැඩබැරි ත්‍රාසනලට අහු වෙන්නේ නැහැ. පහුගිය 20 වෙනි සංශෝධන වේලාවෙත් අපිට ගැහුවා ඔන්න හේෂයි චමින්දයි යනවා කියලා. අපේ යවන්න ඕන එකමක් තිබ්බා. යවන්න ඕන ලොම් හැලුණු නායකයන්ට කියනවා ලේසි වෙන්නේ නැහැ. දුනේෂ් ගංකන්දල යවාගත්තට මේකට හයිය දීපු පුංචි නිලමලා යවාගත්තට හේෂව යවා ගන්න ලේසි වෙන්නේ නැහැ කියලා. අන්නේ පණිවිඩය අපි දෙනවා. ලොම් හැලුණු නායකයෝ රත්නපුරෙන් එලවන්න ඕනි කියන තීන්දුව ජනතාව ලබා දීලා තියෙනවා කියලයි මේ කියන්නේ. කවුද එහෙනම් එලවන තැනට වැඩ සිද්ධ කරලා තියෙන කියන ප්‍රශ්නයත් එනවා. විශ්වවිද්‍යාල විවෘත කිරීමට උපකුලපතිවරුන්ට අවසර අද පුවත්පත වාර්තා කරනවා. මේ කොරෝනා සම්බන්ධ පුවත් වාර්තා කර සිටින්නේ. ඒ අනුව දැන් ඊයේ දවසෙත් 440ක් ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ 14ක් වාර්තා වෙනවා. කොවිඩ් මරණ වාර්තා වීමේ වැඩිවීමේ ප්‍රවණතාවක් වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා කියන නිදර්ශන වික්‍රමසිංහයි අද පුවත්පතට මේක වාර්තා කරන්නේ. කොවිඩ් මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ අනුව ඒ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් යම් ආකාරයක ඉඟියක් වුණ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඔහු අවධාරණය කරන්නේ මේ විදිහට කොවිඩ් මරණ වැඩිවීම 100%ක් සැහැල්ලුවෙන් සිටිය හැකි දෙයක් නෙවෙයි. මේ මරණ වැඩිවීම 440යි දවසකට වාර්තා වෙන්නේ. මරණ ගත්තම 14යි වාර්තා වෙන්නේ. මේක 100%ක්ම සැහැල්ලුවෙන් හිතන්න ඕන කාරණයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කරන්නේ. ඒතරේ කොවිඩ් බූස්ටර් එන්නත නොවැම්බර් 1 වෙනිදා සිට එන්නත් කිරීම ආරම්භ වෙනවා කියලා දින අද පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල් මහත්මයා කියන්නේ. ඒ අතරේ COVID-19 එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමේ හැකියාව සොයා බලන්න කියලා සංචාරක මැති ප්‍රසන්න රණතුංග මහත්මයා සෞඛ්‍ය මැති කෙහෙලි රඹුක්කල් මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට COVID-19 එන්නත ලබා ගත්තද කියන කාඩ් එක, ඒ ලබාගත් කාඩ් එක අනිවාර්ය කළාම සංචාරකයන්ටත් ඒ කොන්දේසි දාන්න පුළුවන්. නැතුව සංචාරකයන්ට විතරක් කියන්න බෑ එන්නත ලබාගත කියන කාඩ් එක ළඟ තියාගන්න කියලා. ඉස්සෙල්ලා අපේ අයට එන්නත ගන්න එක අනිවාර්ය කරන්න කියලා සඳහන් කරද්දී මගීන්ට ඉක්මනින් ගුවන් තොටින් පිටවීමේ ඔන්ලයින් ක්‍රමයක් ආරම්භ කළා ඩී.වී. චානක කැමැතිතුමාගේ මූලිකත්වයෙන් රාජ්‍ය මැතිතුමාගේ මූලිකත්වයෙන් කියලා වාර්තා කරන ටී.කේ.ජී. කපිල. ඒ අනුව තප්පර 20කින් ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් එළියට එන්න පුළුවන් ස්කෑන් QR කෝඩ් එකක් හඳුන්වා දීලා තිබෙනවා. තප්පර 20කින් එන්න පුළුවන්. එතකොට රටට එන්න කලින් තමන්ගේ PCR රිපෝට්ස් ටික ඒ ටික අරගෙන ඒ වාර්තා ටික අරගෙන ඔන්ලයින් ක්‍රමයට අවශ්‍ය පෝරම පුරවලා ඉක්මනින්ම අපිට ගුවන්තොටුපළ හරහා එන්න පුළුවන් කියලා වාර්තා කර සිටිනවා. ඒ අතරේ රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට දීමෙන් මාස 10කදී කෝටි 80ක් ඉතිරි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ශ්‍රීරාන් රණසිංහගේ මේ වාර්තාව කලින් මුද්‍රණය කළ පෞද්ගලික සමාගම කෝටි 1000කින් ලාභයක් ඔවුන් උපයගෙන තියෙනවා මාසකට. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමෙන් මාස 10කදී කෝටි 80ක් ඉතිරි කරගෙන තිබෙනවා. ශ්‍රීරාන් රණසිංහ වාර්තා කරන්නේ රජයේ විගණන වාර්තාවලින් මේ කාරණාව තහවුරු වී තිබෙන බව තමයි සඳහන් කර සිටින්නේ. ඒ අනුව ආරක්ෂාව තහවුරු කරනවා, අනික් පැත්තෙන් කොවිඩ් මර්ධනය කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාව ඒ වගේම වගා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ විදිහට රියදුරු බලපත්‍ර මුද්‍රණය කළා කෝටි 80ක් රටට ඉතිරි කරලා දීලා තියෙනවා. යුද හමුදාපතිතුමා මේ දවස්වල රුසියාවේ සංචාරයක නිරතව සිටින්නේ. යුද හමුදාපති ශවේන්ද්‍රට රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය හිමි වුණා කියලා වාර්තා කරනවා ජාතික පුවත්පත් බොහොමයක. අරුණ පුවත්පත කියනවා රුසියාවේ නිල සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. මේ හමුදාපතිවරයෙක් වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරයක් කියලායි සඳහන් කරන්නේ. මේ ගමනේදී ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දැනුම හුවමාරු කර ගැනීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළා කියලා අරුණ පුවත්පත සඳහන් කරද්දී අද දිවයින පුවත්පත කියනවා කීර්ති වර්ණකුල සූරිය වාර්තා කරනවා අපේ හමුදාවට එරෙහිව විදේශ රටවලදී සාක්කි ගන්න බැචලේ ලෑස්ති වෙයි කියලා. මිචෙල් බැචලේගේ ඊළඟ ලංකාවට එරෙහි මෙහෙයුම ශ්‍රී ලංකාවේ හමුදාවන්ට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ මැන්ඩේට් බලය ලබා දී ඇතැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ප්‍රකාශ කර තිබෙනවා. මෙතකොට මොකක්ද වෙන්නේ? මේ අනුව ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහි සාක්ෂි ලංකාවෙන් පිටත විදේශ රටවලදී ලබා ගැනීමට කියන්නේ පිටරට අධිකරණ ඉස්සරහා ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්ෂි විමසීමේ හැකියාව ලැබෙනවා කියලයි වාර්තා කර සිටින කීර්ති වර්ණකුලසූරිය. කොහොමවත් මානව හිමිකම් කවුන්සිලයට ලංකාවේ ආණ්ඩුවට එරෙහිව එමෙතන ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනය කිරීමට බලයක් නැතයි ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එහෙම මානව හිමිකම් කවුන්සිලයට නැහැ එහෙම බලයක් විදේශ රටවල අධිකරණ හමුවේ ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව සාක්ෂි කැඳවීමේ බලයක්
එහෙම නැහැ. එහෙමනොත් ක්‍රියාමාර්ග ගන්නවා කියලා ලංකා රජය ප්‍රකාශ කළා කියලා සඳහන් කරනවා. ලංකාවේ ස්වාධීනත්වයට කවුද එරෙහි වෙන්නේ? මේවා එක්ක පිටිපස්සේ ඉන්නේ කවුද කියන කාරණාව පැහැදිලි වෙනවා. රටේ ස්වාධීනත්වය වෙනුවෙන් යයි කියා ගන්නා පිරිස් සමහරවට කාගේ හරි කොන්ත්‍රාත්කරුවන් බවට පත් වී තිබෙන බව පේන්න තියෙනවා. අතරේ රටේ ස්වාධීනත්වය රැක ගැනීමට ජනාධිපතිවත් දැනගත යුතුයි. කාදිනල් හිමි කියයි එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය නොතකා ආණ්ඩුව කොම්පැනිකාරයන්ට ඕන විදිහට වැඩ කරනවා. පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරනවා මේ පරිසර සාමුද්‍රික පරිසර අධිකාරිය ඇතුළු ආයතන කීපයක් වෙරළ තීරයේ අපද්‍රව්‍යවත් කිරීමේ කටයුතු වලට සහභාගී වන ආකාරය නිරීක්ෂණය කරන්න තමයි හදිස්සිය මේ අවස්ථාවට කාදිනල්තුමා ඇතුළු පිරිස සහභාගී වෙන්නේ. හැබැයි මේ අවස්ථාවට එක්ව සිට සාමුද්‍රික පරිසර ආරක්ෂණ අධිකාරී සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය කියන්නේ මේ ගැන එක මතවාද තියෙනවා. අපි ඕන වෙලාවක සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි උද්ඝෝෂණ කරලා හරි කෑ ගහලා හරි අපි කරන දේ නතර කරන්න බෑ. අපි මේවා කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයට. සමහර ප්‍රශ්න මෙහෙම එළියේ කෑ ගහලා විසඳගන්න බෑ. ඒ අතරේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියලා කතා කිව්වා. 2022 මාස 8කට ඩීසල් පෙට්‍රල් ගෙන්වීමට සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීලා තියෙනවා. අජිත් අලහකොන් වාර්තා කරනවා. ඒ අනුව ලබන අවුරුද්දේ පළමු මාස 8 සඳහා ඩීසල් ආනයන කරන ලබන්නේ උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.0.5 ඒවා ජනවාරි මාසයේ ඉඳලා ජනවාරි 1 වෙනිදා ඉඳලා අගෝස්තු 31 දක්වා ඩීසල් ලීටර් 22 කෝටි 26 ලක්ෂයක් පෙට්‍රල් ලීටර් 28 කෝටි 62 ලක්ෂයක් මේ සමාගමකින් ගෙන්වීමට නියමිතයි කියලා වාර්තා කර සිටින්නේ. ඊළඟට ආනයන තහනම තිබුණත් අලුත්ම වාහන 400ක් වරායට අවිල්ලා තියෙනවා. මේ ආනයන තහනම තියෙද්දි මේවට මොන හරි ඉක්මනින්ම කරන්න. මොකද මේක නැත්තම් මේ වාහන නරක් වෙනවා. ඒ කියන්නේ කාලයකුත් වෙනවා මේ අවුවට වැස්සට විනාශ වෙන්න පුළුවන්. ඊළඟට මේ සිද්ධිය වාර්තා කරන අරුණ පුවත්පත කියනවා මේ පිළිබඳ තීන්දුව ගන්න තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යාංශය මේ ගැන තීන්දුව ගන්න තියෙන්නේ කියලා. ගාල්ලේ ජනප්‍රිය පිරිමිදුහලක හිටපු විදුහල්පති ලක්ෂ 21ක් පිල්ලි ගහලා කියලා පොතක අද වාර්තා කරනවා. ඊළඟට එහෙම කිව්වම ජපාන රජකුමරියත් හැරි මේගන් පාරම යයි කියලා වාර්තා කරනවා විදේශ පුවත් අතරේ සහන් වික්‍රමසිංහ. ඒ අනුව ජපාන රජපෞලේ කුමාරියක් වූ මසාකෝ සාමාන්‍ය පුරවැසියෙක් වන කී මොකුරෝ එක්ක ඊයේ විවාහ ගිවිස ගත්තා. මට රජකම් එපා. මට මේ සාමාන්‍ය මිනිහෙක් එක්ක මට ආදරය කරන මනුස්සෙක් එක්ක ජීවිතේ පවුල් කරන්න ඉඩ දෙන්න එහෙම කියපු අය ඉන්නවා. ජපාන හැරි කුමරිය වගේම තමයි හැරි මේගන් දෙන්නත් ඒ පාරම ගියා කියලා කියන්නේ. එතකොට අපිට අපේම ලෝකයක් දෙන්න පාටු මාවත් නැති අපිට අපේම ලෝකයක් දෙන්න අපිට සැදුණු අපේ ලෝකයක් ඕන කියලා කියද්දි ශීරපතේට පිටතින් පළමු වරට ග්‍රහලෝකයක් හඳුනා ගනි. අපේ මන්දාකින්නට පිටතින් වෙනත් ග්‍රහලෝකයක් හඳුනා ගනි. සහන් වික්‍රමසිංහ වාර්තා කරන වැඩි විස්තර කියන විදියක් නෑ. අරුණ පුවත්පතෙන් මේක තෝරගන්න. හැබැයි මේ ලෝකෙම පය ගහලා ඉන්න මිනිස්සු ගැන සමහර රසවින්දනාත්මක ලිපි සහ විශේෂාංග ලිපි තියෙනවා. පුටුවියමින් දිවිය ගොතන දැස් අන්ද ගුරුතුමා කියලා මේ විශේෂාංග ලිපිය චතුර ගීතනාත් බණ්ඩාර ඡායාරූප වාර්තා කරන දුෂ්පන්ත මායා දුන්නේ අද දිනමින පුවත්පතට. මේ දැස් නොපෙනෙන උත්සාහවන්ත දිරිය මිනිසා පිළිබඳව වාර්තා කරනවා. ඉපදිලා ටික කාලෙකින් තමයි ඇස් නොපෙනියන්නේ. ඊට පස්සේ ඉගෙන ගන්න ආස හිතෙනවා. ඉගෙන ගන්න ආස නිසා කොහොම හරි මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට යනවා. ඊට පස්සේ සිංහල ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඉතිහාස විෂයන් වලින් උසස් පෙළ කරනවා. විශ්වවිද්‍යාලය යන ලකුණු කීපයක් මදි වෙනවා. හැබැයි අත්හරින්නේ නැහැ W විපුල් සරත් ප්‍රනාන්දු කියන මේ කතානායකයා. ඊට පස්සේ දරුවන්ට ටියුෂන් දෙනවා. මේ ටියුෂන් දීලා දැස පාදපු දරුවෝ දැස් නොපෙනෙන මේ ගුරුතුමා විසින් දැස පාදපු දරුවෝ අද හොඳ තැන්වල ඉන්නවා කියලා ඔහු කියනවා. ඊට පස්සේ වෙන රස්සාවක් කරන්න නැති නිසා පුටු වියමින් ජීවිකාව කරන්න පටන් ගත්තා. තැන තැන ඇවිදලා දැන් මේ රස්සාව කරන්න අමාරුයි. දුර ඇවිදින්න බෑ. ඒ නිසා Facebook ගිණුමක් මගින් තමයි Facebook account එකකින් තමයි දැන් වැඩ බාර ගන්නේ. පුටු වියමින් දිවිය ගොතන දැස් අන්ද ගුරුතුමා ගැන ඔහුට සහකාරිය ලැබෙන පුවතත් හරිම රසවත්. මේවා අවධානයට ගත්තම සමහරවිට නවකතාවල කෙටි කතාවලට කවිවලටත් මේව පාදක කරගන්න පුළුවන් වෙයි. ඒ අතරේ රාජකීයන් සහ තෝමසුවන් 142 වෙනි වර්තතාවට ගැටෙන නිල් මහ සටන හෙට තියෙනවා කියලා කියනවා. මේ වයිද එතකොට අර සෞඛ්‍ය නිරෝධායන නීතියේත් එහෙම කඩ වෙන එකක් නැහැනේ. කොහොමුණත් පාසල් ක්‍රිකට් තරඟ පැවැත්වීමේ වැදගත්කමකුත් තියෙනවා. ලහිරු සහ චමීර දැන වර්ල්ඩ් ක්ලාස් ක්‍රිකටර්ස්ලා කියලා චමින්ද වාස් කියනවා. ඒ අනුව මේක ගෞරවය චමින්ද වාසටත් හිමි වෙන්න ඕනේ. ඔහුගේ ශක්තිය තමයි මේ පේන්න තියෙන්නේ. අපි බලමු 2020 තරඟාවලියේදී මේ වර්ල්ඩ් ක්ලාස් ක්‍රිකටර්ස්ලා අපේ අලුත්
කොල්ලෝ ටික කොහොමද වැඩ පෙන්නන්නේ කියලා කාටුන් බලමු. ඕන්න මේකයි තත්ත්වය. අනුරාධ හිරිපිටියගේ කවිය දිවයිනේ. හේෂයි චමින්දයි තනතුරු අයින් කර දැරුවම සජිත් ගැන මතයක් හුඟක් සැර ඒ අය දෙස බලා දෙනෙතින් හැඟුම්බර අගමැතිතුවා පෙන්නුවා සැලුන්දොර. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට මේ දවස්වල මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? එතුමගේ සාක්කු දෙකේ දෙපැත්තේ එක පැත්තක ජූනියර්ස්ලා ඉන්නවා, අනෙක් පැත්තේ සීනියර්ස්ලා ඉන්නවා. එතකොට ජූනියර් කෙනෙක් සැර ප්‍රකාශයක් කරා අද දිවෙන පුවත්පතෙන් අපි උපුටා දැක්වුවා හසන්ත විජේනායකට පේන විදිහට සීනියර්ලා ජූනියර්ලා සජිත් මහත්තයාගේ සාක්කු දෙකේ දෙපැත්තේ ඉඳගෙන ඔළුවට තඩිබා ගන්නවා, ගහමරා ගන්නවා. මොකද මේ වෙන්නේ? අරුණ පුවත්පතේ රංචගොඩ ළමයා ලියන කවි දෙක. මේ කතාව ටිකක් ඔළුවෙන් අහන්න වෙන කතාවක්. ජාතික බුද්ධි සේවාවේ ලොක්කාගෙන් පැමිණිල්ලක් ලැබී ඇත CIDට පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කොට සිදු කළ ප්‍රකාශය ගැන පියතුමකු විසින්. නහයට යටින් කට ඇත්තේ කුමකටද ගැලරිය පිනවන අයුරින් කතාවටයි. දේශපාලකයන් පමණක් නොව එලෙස කටයුතු කරන්නේ දැන් බැලුවම එහෙමයි. දේශපාලනඥය විතරක් නෙවෙයි මේ ගඳ ගහන කතා කරන්නේ. නහයට යටින් කට තියනවා කියලා කියන්නේ ඒ කියන්නේ ගඳ ගහන කතා කටින් කිව්වට Tamanට දැනෙන්නේ නැහනේ. ගැලරිය පිනවන්න එහෙම කතා කියන අය ඉන්නේ දේශපාලනඥයන් අතර විතරක් නෙවෙයි කියලා. ඒ කියන්නේ MD විරත්නගේ මනසිපාලපොත් කාටුනේ සජ බාණ්ඩුවක් යටතේ පොහොට්ටුවේ කට්ටිය සොරකම් කළ සල්ලි ජනතාවට ලබා දෙනවා කියලා කියනවා. අපෝ එපා යහපාලන යටතේ ජනතාවට ලබා දුන්න සල්ලි තාම තියෙනවා. ඒ කාලේ හම්බෙච්ච සල්ලි තාම තියෙනවලු. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාවක් ගේනවා පොකට් කාටුන් එකක් විදිහට අද අංජන. ඒ තමයි රනිල් කියනවා එයා හෙට දැක්කලු. ඒකනේ එයා අද දැක්කේ නෑනේ. එයා හෙට දැක්කා. එයා අද දැක්කේ නෑ. ඒක තමයි ප්‍රශ්නේ. දවසේ පද 4 විදුර අබේනායකගේ විදුර අබේනායක මව්බිමටයි මේ පද 4 ගොතන්නේ. හොඳ නැහැ විවේචන තනතුරෙහි ඉඳගෙන ගොවිකම් ඇමති ගෙනීමේ කදිම ඔවදන එනමුත් ආණ්ඩුවේ අද ඉන්න වැඩි දෙන කන එවුන්මය අංවලම ඉඳගෙන කන උන් ඉන්නේ අංවල ඉඳගෙන කවුරුත් ඔළුව අතගාලා බැලුවොත් හොඳයි මේ කවුද තමන්ගේ අංවල ඉඳගෙන කන උදවිය කියලා. අපි කිව්වා වගේ කතාව පටන් ගන්නදී මේ ගමන යන්න නම් නෑ කියන දේ බෑම දාසලා එක්ක යන්න බෑ. චව් චව්ල එක්ක යන්න බෑ. ඕනේ හරි දේ කාර්යය කරනවා. අපි හෙට